හරි බලමු අපි දවසේ ප්‍රශ්නේ මම දන්නේ තාපය පාඩමේ ප්‍රැක්ටිකල් එකක් රූපය දැක්කන පරිදි පෙන්ලා දෙනවා වීදුරු නලයක් නේද සෙන්ටිමීටර් 40ක් දිග වීදුරු නලයක් ඒකේ සෙන්ටිමීටර් 1ක් දිග රස දෙකක් භාවිතා කරලා සෙන්ටිමීටර් 30ක් දිග වායු කඳක් හිර කරගෙන තියෙනවා මම සිම්පල් ඒ කොටසෙන් අහනවා පරීක්ෂණාගාරය තුල සෙන්ටිමීටර් 10 සෙන්ටිමීටර් 30 සෙන්ටිමීටර් 50 වූ වෙනස් ජල බඳුන් තුනක් තියෙනවා කියලා හිතලා මේ පරීක්ෂණය සඳහා වඩාත්ම සුදුසු කුමන ජල බඳුන කියලා යෝජනා කරන්න කියලා. ඔයගොල්ලෝ දන්නවා මුළු පරීක්ෂණය මුළුල්ලේම මතකද මේ ප්‍රැක්ටිකල් එක මුළු පරීක්ෂණය මුළුල්ලේම චාල්ස් නියමයේ සත්‍යාපනය කිරීම ප්‍රැක්ටිකල් එක බලුවා නම් හරි නේද? මේක බල මේක උත්තර ටික ලියුවා නම් ඒත් වඩාත් සාර්ථකයි. මම කොහොමද කියලා තියෙන හැම ලියන්න කියලා නේ. හරිද? මට තේරෙන්නේ මේ හැම ලියුවම බැලුවම අපිට අනිවාර්යයෙන් තමයි මුළු පරීක්ෂණ කාලය මුළුල්ලේම ඔය සිර වෙලා තියෙන වායු කඳ ජලය තුල තියෙන්න ඕනේ. ඉතින් තාපය ලැබෙන්න සෙන්ටිමීටර් 30 කියලා තියෙන වායු කඳේ දිග වැඩි වෙනවනේ එන්නේ. එහෙනම් උඩරින් වැඩි වුණත් සෙන්ටිමීටර් 40ක් එක්කනේ වැඩි වෙන්න පුළුවන්. එහෙනම් සෙන්ටිමීටර් 50ක් දීමද 10ක ගත්තොත් කොහොමද තේරුවන්නේ? 30ක් දිග තියෙන වතුර භාජනය ගත්තොත් තා පොඩක් උෂ්ණත්වය වැඩි කරනකොට වායු කඳේ කොටසක් ජලය තුල නෙමෙයි තියෙන්නේ වාතයට නිරාවරණය වෙලා. ඒතර ඒකාකාරව තාපය ලැබෙන්නේ නැහැ හිර වෙලා තියෙන වාතයට. ඒ නිසා අනිවාර්යයෙන්ම ගැලපෙන සෙන්ටිමීටර් 50ක ජල බඳුන. එහෙනම් සිම්පල් ඒ කොටසට උත්තරය ලියන්න දුන්නා සෙන්ටිමීටර් 50 ජල බඳුන. තමයි අපිට තෝරගන්න වෙන්නේ. right. අපි මේ කොටසට යනවා පරීක්ෂණාත්මක මණ්ඩපන ජලයේ උෂ්ණත්වය වායු කඳේ උෂ්ණත්වයට සමානයි කියලා අපිට තහවුරු කරගන්න නම් මොනවද කරන්න ඕන? කරන්න ඕන දේවල් දෙකක් තියෙනවා. මම මේ දෙකම උත්තරය තුල බලාපොරොත්තු වෙනවා. එකක් තමයි නොනවත්වා මන්ත කිරීම. නොනවත්වා මන්ත කිරීම. ඒක දිගටම මන්ත කරන්න ඕන. සහ දෙවෙනි එක ඔයගොල්ලෝ මම හිතන්නේ දන්නවා මොකක්ද කියන එක සෙමෙන් තාපය සැපීම. සෙමින් තාපය සැපීම. මේ දෙකම සිදු කරන්න ඕන. මේ දෙකම තියෙනවා නම් අපිට ජලයේ උෂ්ණත්වය හිර වෙලා තියෙන වාතයේ උෂ්ණත්වයට සමානයි කියලා උපකල්පනය කරන්න අවස්ථාවක් ලබා දෙනවා. right අපි යනවා ප්‍රශ්න C කොටසට. බලමු C කොටසෙන් මොකක්ද අහන්නේ කියලා. උෂ්ණත්වය වැඩි කරන ලබන විට ප්‍රසදිය කේන්ද්‍රද ප්‍රසාරණය වේ. එතකොට පීඩනය නියතයි කියලා සැලකන්න පුළුවන්ද? ඔව් පුළුවන්. හේතුව අපි ඊට කලින් කතා කරලා සමහර විට ඔව් සැලකිය හැකිද? ඔව්. හේතුව එක හේතුවක් ඔයගොල්ලන්ට කියන්න තිබුණා රසදිය කඳ ප්‍රසාරණය වෙලා දිග වැඩි වෙනවා වගේම තමයි රසදිය වල ඝනත්වයත් අඩු වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට ඝනත්වය අඩු වෙනවානේ. එක හේතුවක් ඒක. හේතුවක් විදිහට කියන්න තිබුණා තවදුරටත් අපිට රසදිය කඳ ප්‍රසාරණය වුණත් රසදිය කඳ මගින් තියෙන පීඩනය නියතයි කියලා සැලකන්න පුළුවන් හේතුව රසදිය වල ඝනත්වය අඩු වෙන නිසා. හැබැයි මේ අඩු වෙන නිසා හැබැයි ඔයාලට මතක නම් මම මේක මේ තියරි පන්තියේ ගණන් හදද්දී පැහැදිලි කරනවා මේ තමයි රසදිය කඳ. ඇතුළේ තියෙන වායුවේ පීඩනය අපි ලියන්නේ බාහිර වායු ගෝලීය පීඩනය දා රසදිය කඳ මගින් ඇති කරන පීඩනය. ඒ කියලා කිව්වොත් අපි හේතුව කියනවා මේ රසදිය කඳේ බර නිසා කියලා. බර mg ඒක ක්‍රියාත්මක වෙන ශේෂ්ඨ ඵලය තමයි කැපිටල් A. එහෙනම් පීඩනය කියලා කියන්නේ mg බෙදීම අර ශේෂ්ඨ ඵලය. රසදිය කඳේ ස්කන්ධය තමයි මේකට බලපාන්නේ. මේ තව කොච්චර ආනත කරත් මේ ප්‍රසාරණය වෙලා තව කොච්චර උඩ ගියත් රසදිය කඳේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. ඒ සමයකට පැහැදිලිව තව උත්තරයක් වුණා ලියන්න දෙමුණා. ඔව් හේතුව මොකක්ද? රසදිය වල ස්කන්ධය වෙනස් වෙන නිසා. රසදිය කඳ ප්‍රසාරණය කරන දිග වැඩි වෙනවා කියන එක විතරයි. රසදිය වල ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. දැන් හොඳ උත්තරයක් ලියන්න දෙමුණා. රසදිය වල ස්කන්ධය වෙනස් නොවන නිසා. හැමලේවත් එක අතිශයම සාර්ථක උත්තරයක් වෙනවා. right. අපේ නව ප්‍රශ්නේ D කොටසට. බලමු D කොටසෙන් මොකක්ද අහන්නේ. D කොටස අහනවා θීටා සහ L සඳහා ශිෂ්‍යයා විසින් ලබාගත් දත්ත ටිකක් දීලා තියෙනවා මම ඔයාලට. දත්ත ටිකක් දීලා මම කියනවා ප්‍රසාරය ඉඳලා පෙන්නන්න මේකට අදාළ ප්‍රසාරය මොන වගේද කියලා. ඒතකොට ඛණ්ඩාංක ටික සලකුණු කරගන්නයි වෙන්නේ ඔයාලට. ඛණ්ඩාංක ටික සලකුණු කරගෙන ප්‍රසාරය දීලා තියෙන්නේ. මම මෙතනින් පොඩි ඉඳලා පෙන්නන්න පුළුවන් නේද? right. මේ පැත්තට L දිග සෙන්ටිමීටර වලින් කියලා යාලා මාක් කරලා දීලා තියෙනවා. මේ පැත්තේ θීටා සෙල්සියස් වලින් කියලා මාක් කරලා සියලු දේවල් මාක් කරලා දීලා තියෙනවා. එහෙමද? දැන් ඔක ප්‍රශ්නාරන්දී තමයි බුද්ධිමත් වෙන්න ඕන අංකම කිව්වොත්. හරිද? බුද්ධිමත් වුණා නම් පුළුවන් සියලු දත්ත මාක් කරන්න යන්න එපා. පොඩ කපටි වෙන්න. බුද්ධිමත් වෙනවා කියන්නේ කපටි වෙනවා කියන එක. චුට්ටක් කපටි වුණා නම් ඔයාලට තේරෙනවා. ඒක පොඩ බුද්ධිමත් වුණා නම්
මේක අර මේ L අක්ෂය බලන්න L අක්ෂයේ තියෙන බිඳුව තියෙනවා බිඳුවෙන් පස්සේ තියෙන්නේ 10. ඒ කියන්නේ කොටු එකකින් නිරූපණය කරන්නේ 5යි. එහෙම ආවන් පස්සේ මම මැද ටික විතරක් අදින්න. යම් තැනක තියෙනකොට පේනවා 30යි. ඊට පස්සේ තියෙන 40යි. නා අතර මැද තියෙන අවස්ථාව කියන්නේ 35යි. අතර මැද තියෙන අවස්ථාව කියන්නේ 35නේ. මම ඒක අල්ලගන්න හේතුව බලන්න ඔය වගුවේ තියෙන සියලුම අගයන් ටික විචලනය වෙලා තියෙන්නේ L අගයන් ටික මම කියන්නේ දිග අගයන් ටික විචලනය වෙලා තියෙන්නේ 30යි 35යි අතරේ. එහෙනම් ප්‍රස්ථාරය ඇදෙන 30යි 35යි අතර අපිට ඊට පොඩි පොඩි අගයන් ටික නිවර්දිව සලකුණු කරගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් බලන්න උෂ්ණත්වය සෙල්සියස් 30 දී දිග 30යි. උෂ්ණත්වය සෙල්සියස් 30 දී උෂ්ණත්වය සෙල්සියස් 30 දී දිග 30යි කියන කියලා ඔකට මාක් කරන්න පුළුවන් හරියටම කණ්ඩායමේ. ඒකේ කණ්ඩායමේ මාක් කරන්න පුළුවන් නේ මම කියන්නේ. නිවර්දිව මාක් කරගන්න පුළුවන් කණ්ඩායමේ කොච්චරද කියලා එතන හරියටම. ඒක නිශ්චිතව මාක් කරන්න පුළුවන් අගය. ඊට පස්සේ නිශ්චිතව මාක් කරන්න පුළුවන් නේද අවසාන එක 80 දී. සෙල්සියස් 80 දී දිග 35යි. ඒකත් හරියට මාක් කරන්න පුළුවන් නේද? අපි දන්නවා මේකෙන් දෙන ප්‍රස්ථාරය මොන වගේද කියලා. මේ කතා කරන්නේ නියත පීඩනයක් යටතේ පවතින නේද? නියත පීඩනයක් යටතේ පවතින වායුවක පරිමාව සහ උෂ්ණත්වයට සම්බන්ධ වෙන මතක් වෙනකොට V θ සමානයි V0 ප්‍රතාවක් එක ධන alpha p θ නේ මේකේ සමීකරණය වෙන්න ඕන. සිද්ධාන්ත පොතේ බලුවොත්. එතකොට මේක සිද්ධාන්ත හැදෙන්නේ V සමානයි V0 ධන V0 alpha p θ නේද? පද මාරු කරලා ලියුවොත් V සමානයි V0 alpha p වතාවක් θ ධන V0. එහෙනම් මෙයා x අක්ෂයට නම් මෙයා y අක්ෂයට නම් ප්‍රස්ථාරයක් අඳුත් ප්‍රස්ථාරයට y සමානයි mx ධන c ආකාර වෙන්න ඕන නේද? කියලා හිතෙන්න ඕන. එහෙනම් හොඳම දේ සරල රේඛීය ප්‍රස්ථාරයක් මේ ලක්ෂයයි යා කරා නම් හරි නේද? යා කරලා ඉතිරි උෂ්ණත්ව වලට අදාළව කණ්ඩායමක නිකන් බොරුවට මාක් කරා නම් හරි නේද? 100ක් නිවැරදිව තමයි ප්‍රස්ථාරය ඉඳලා බුද්ධිමත්ව. එක්සෑම් එකේදී ඔය වගේ බුද්ධිමත් දේවල් භාවිතා කරන්න සිද්ධ වෙනවා. හරි නේද? right. D කොටස හරි. D කොටස එක නේද? D කොටස පළවෙනි එක හරි. අපි නෝ D වල දෙවෙනි එක. දැන් මතකයි මම කියපු දෙනේ 30ට අදාළ දත්තේ හරියට මාක් කරන්න පුළුවන්. සෙල්සියස් 80ට අදාළ දත්තේ හරියට මාක් කරන්න පුළුවන්. ප්‍රස්ථාරය මොන වගේද කියලා කටුකොලයක හිතාගත්තාම ප්‍රස්ථාරය ඇඳලා අනිත් එක් උෂ්ණත්ව වලට අදාළ ගෑන් ටික නිකන් බොරුවට කණ්ඩායමක මාක් කරන්න පුළුවන්. සාමාන්‍ය ඉස්කෝලේ ලැබ් එකේදී ප්‍රැක්ටිකල් එකක් කරත් අපි කරන්නේ ඕකනේ. හරි. ඉස්සෙල්ලා ප්‍රස්ථාරය ඇඳලා බොරුවට ප්‍රැක්ටිකල් එක කරා වගේනේ ප්‍රැක්ටිකල් එකෙන් ලැබෙන දත්ත ටිකනේ අපි දාන්නේ. ඉස්කෝලේ ගිහිල්ලා තියනවා නම් තමයි ප්‍රැක්ටිකල් කරලා තියනවා නම් තමයි ඔය අත්දැකීම තමන්ට තියෙන්නේ කොහොමද හොර වැඩේ හරියට කරන්න කියන එක. අපි එනවා මම හොර වැඩ කරන්න කියලා නෙමෙයි කිව්වේ. බුද්ධිමත් වෙන්න කියලා කිව්වේ. මොකද හොර වැඩක් වුණත් හරියට කරොත් ඒක අල්ලන්න බෑනේ. right. දෙවෙනි කොටස කරනවා. D වල දෙවෙනි කොටස. ප්‍රස්ථාරයේ L අක්ෂය මත අන්තක්ඛණ්ඩය නිර්ණය කරන්න. ප්‍රස්ථාරයේ L අක්ෂය මත අන්තක්ඛණ්ඩය කියන්නේ මේ අන්තක්ඛණ්ඩය. ඒකවල හිතන්න දැන් කොහොම ඇඳහම පොඩ්ඩක් බලන්න තමන්ගේ ප්‍රස්ථාරයම රේඛාව දික් කරාම මෙතන තියෙන 20. මම හරියට බලන්න. ඔක දික් කරාම වෙන මෙතන ඡේදන දෙන බැලුවොත් මෙතන 20 තියෙන්නේ. මැද 25 රේඛාව තියෙන්නේ. 25 රේඛාවේ හරිය මැදට චුට්ටක් කිට්ටුවෙම වගේ නේද ඔක තියෙන්නේ. ඒතර 25යි තව දෙකක් විතර වගේ 27ක් වගේ. එන සෙන්ටිමීටර 27යි කියලා කියන එක සාධාරණයි. 27යි කියලා කිව්වොත් සාධාරණයි. මම 26 28 අතර ඕනගයක් සලකනවා තමයි නිවැරදි කියලා. හරියටම කියන්න බෑ. නිකන් දල වශයෙන් තමයි කියන්න පුළුවන් වෙන්නේ නේද? දැන් වඩාත් සුදුසු 27 වගේ කියලා මට නම් පේන්නේ නිකන් දෙකක් වගේ තමයි. මෙතන 25යි. හරි. ප්‍රස්ථාරය අනුක්‍රමණය කරන්න. ඉතින් අනුක්‍රමණය කරන්න පුළුවන් ලේසියෙම. දෙවෙනි කොටස, තුන්වෙනි කොටස. කොහොමද ප්‍රස්ථාරය අනුක්‍රමණය කරන්නේ? එහෙනම් අනුක්‍රමණය සමානයි. දුරින්ම තියෙන හොඳම ලක්ෂණ දෙක තෝරගමු. මේක වෙන කරන්න දෙයක් නැහැ නේද? මෙතන මෙතන කියන්නේ 35යි. එහෙමද? දුරින්ම තියෙන ලක්ෂණ දෙකක් තෝරගත්තා නම් හරි නේද? එතකොට මෙතන 35 රින 30යි කියලා ගන්නවා. මෙතන තියෙන කණ්ඩායමගේ එතනගේ 35යි මෙතන 30යි. කෙලින් අරගන්නම. එහෙනම් 35 රින 30යි. 35 රින 30යි කියන්නේ සෙන්ටිමීටර වලින් හැබැයි. බෙදීම මෙතෙන් දාලා තියෙන 80 මෙතෙන් දාලා තියෙන්නේ 30යි. එහෙනම් 80 රින 30යි. ඒක සෙල්සියස් වලින්. ඒතර උඩට 5යි යටට මෙහාට 0.1යි. එහෙනම් 0.1යි සෙන්ටිමීටර් සෙල්සියස් අංශකයට අනිවාර්ය එකකේ තියෙන්න ඕනේ. ප්‍රස්ථාර මූලික දැනුම් පාඩමේදී කියලා දෙන්න තිබුණා.
දැන් තේරෙනවා ප්‍රස්ථාර මූලික දැනුම් පාඩමක් වගේ එකක් කොච්චර වැදගත් වෙනවද ප්‍රශ්නෙකට උත්තර ලියන්න ගියාම කියලා. අපි යන හතරවෙනි එක. වැදගත්ම ප්‍රශ්නයක්. දැන් මම කියනවා ඉහත ප්‍රතිඵල භාවිතේ නිරපේක්ෂ ශූන්‍ය උෂ්ණත්වය සෙල්සියස් වලින් ගණනය කරනවා. නිරපේක්ෂ ශූන්‍ය කොහොමද? මට මතකයි මේ ප්‍රස්ථාර මම දාලා මෙහෙම නැත්තේ මේ පැත්තට දිග මේ පැත්තට උෂ්ණත්වය. ප්‍රස්ථාර මෙහෙම නේද ළමයි? හරි මෙන්න මේ ප්‍රස්ථාර රේඛාවේ අනුක්‍රමණය අපි දන්නවා දැන් 0.1 බව. මෙන්න මෙතන ඡේදිත ලක්ෂයක තියෙන උස මේ උස අපි හොයාගත්තා මගේ විදිහට හදපු කෙනෙක් නම් 27යි. එහෙම නැතුව 26 වෙන්නත් පුළුවන් 28 වෙන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. නිරපේක්ෂ ශූන්‍ය කියන්නේ මෙතන තියනා කියන්නේ මෙතන තියනා කියන්නේ මෙන්න මේ දුර නේද? මම ඒක x කියලා ගන්නවා. ඉතින් මෙතන තියෙන ත්‍රිකෝණේ මෙයා θ නම් tan θ ලිව්වා නම් ඉවරයි නේද ළමයි? tan θ සමානයි කාටද? සම්මුඛ පාදයෙන් 27යි. මට 27. වාටාවේ 26 නම් 26. වාටාවේ 28 නම් 28. මට අපේ මණ්ඩලය නම් 27යි. බෙදීම බද්ධ පාදයේ නේද x. tan θ කියන්නේ රේඛාවේ අනුක්‍රමණය නේ. රේඛාවේ අනුක්‍රමණය කොච්චරද 0.1. දැන් tan θ උඩ ගන්න දුන්නා 0.1 එහෙනම් 0.1 සමානයි 27 බෙදීම x නම් නිරපේක්ෂ ශූන්‍ය x කියාගේ කීයද? මම මේ පැත්තට ගියා මට නම් එන්නේ ඍණ 270ක් සෙල්සියස්. හරියටම වාසන වශයෙන්. ඉතින් 26 මෙතනට අන්තක්කණ්ඩේ 26 කියලා සලකපු කෙනෙක් නේ ඍණ 260. 28 කියලා සලකපු කෙනෙක් නේ ඍණ 280. එන විදිහට ගැලපෙන උත්තරය අපි හරි කියලා සොරගමු. අපේ ප්‍රශ්නේ සිම්පල් ඊකුවටස් සිම්පල් ඊකුවටස් මම ඉල්ලනවා දැන් මේ ප්‍රස්ථාරය යන්නේ සෙල්සියස් උෂ්ණත්වයත් එක්ක දිගට නිරපේක්ෂ උෂ්ණත්වයත් එක්ක යනදොත් කොහොමද? ඉතින් ඔයාලට මතකයි සිද්ධාන්ත පද පෙරළුවම මේකට දාලා තියෙන්නේ v සමානයි kt නේ v සමානයි kt නේ නම් v සමානයි kt නම් t x අක්ෂරය ගත්තොත් y සමානයි mx ආකාර ප්‍රස්ථාරයක් නේ. හැබැයි අනිවාර්යයි ප්‍රස්ථාරය අක්ෂ නම් කරන්න ඕන. මෙයා t බවත් මෙයා l බවත්. ඒතර ප්‍රස්ථාරයේ මූල ලක්ෂ්‍ය ආරයන සරල රේඛාවක්. හේතුවම පැත්තෙන් ලිව්වොත් v සමානයි kt. ඉතින් මෙයා ඉන්නේ x අක්ෂේ. මෙයා ඉන්නේ y අක්ෂේ. හේතු ලියන්න ඕනේ නැහැ. මම ඔයාලට කියලා දෙන්න ඕන නිසා ලිව්වේ. අපේ ප්‍රශ්නේ අවසාන කොටසට f උපකොටසට f උපකොටසෙදි කියනවා මෙහෙම ඊට ඊ ප්‍රස්ථාරයෙන් සනාථ කරන ලබන නියමය මොකක්ද? මේ ප්‍රස්ථාරයෙන් සනාථ කරන ලබන නියමය. එහෙම ඇහුවම කවදාවත් ලියන්න එපා චාල්ස් නේමය කියලා. ඒක විස්තරාත්මකව ලියන්න ඕන. චාල්ස් නේමය කියලා ලිව්වොත් එක ලකුණක්වත් Tamanට ලැබෙන එකක් නැහැ. කොහොමද ලියන්නේ? නියත පීඩනයක් යටතේ පවතින නියත පීඩනයක් යටතේ පවතින නියත වායු ස්කන්ධයක උෂ්ණත්වය අතරකෝ නිරපේක්ෂ උෂ්ණත්වය නේ හරියට ලියනවා. නිරපේක්ෂ උෂ්ණත්වය එහි පරිමාවට සරල රේඛාවක් ලැබුණා නම් මූල ලක්ෂ්‍ය ආරයන අනුලෝමව සමානුපාතික වේ. ඔකනේ ලෝකින් කියවෙන්නේ. අපි ලකුණු දාගෙන බලමුද? ඔයාලා කොහොමද මේකට ලකුණු ගත්තේ කියලා. ඊට ලකුණු ලැබෙනවා මෙහෙම සෙන්ටිමීටර 50ක් උස ජල බඳුනක් කිව්වට එක ලකුණයි. මෙන්න මේ කරුණු දෙකම දෙන්න ඕන ලකුණ ගන්න. එක ලකුණයි. මේක ඔව් කියලා ලියලා මේ හේතු දෙකෙන් මොකක් හෝ එක හේතුවක් තියෙනවා නම් එක ලකුණයි. ප්‍රස්ථාරයේ නිවැරදි වැන්දට එක ලකුණයි. මම කිව්වා ටෙක්නික් එක මොකක්ද කියලා විද්‍යාන්තව දෙන්න ඕන. ඒතකොට එක ලකුණයි. අයිත් කණ්ඩායමකට මාක් කරලා තියෙන්න ඕන හදලා. මෙතන 27 නැත්නම් 26 28 අතර වන උත්තරයකට එක ලකුණයි. අනුක්‍රමණය වෙන සිදු කරපු ආදේශයට එක ලකුණයි. ආදේශයත් සමග තියෙන උත්තරයට එක ලකුණයි. ඒකකේ අනිවාර්යයි. නිරපේක්ෂ ශූන්‍යයේ ගණනය කරලා සිදු කරපු ආදේශයට එක ලකුණයි. උත්තරයට එක ලකුණයි. ප්‍රස්ථාරය සඳහා එක ලකුණයි. නියමයේ වචන වලින් මෙහෙම විස්තර කරලා ලිව්වට එක ලකුණයි. චාල්ස් නියමයේ කියලා තියෙනවා එක ලකුණක්වත් ලැබෙන්නේ නැහැ. බලන්න ලකුණු 10ක් තියෙනවා. Tamanට ලකුණු 10න් කීයක් ලැබිලා තියෙනවද?